අවබෝධය අංගය පස්සද්ධිය. කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි. දැන් මේකත් මෙන්න අවබෝධයට පත්වන උතුම් වූ බුද්ධ ශ්‍රාවකයෙක් තුල දකින්න ලැබෙන අංගයක්. අංග ලක්ෂණයක්. ඒ තමයි කාය වශයෙන් මේ චක්කු කාය, සෝත කාය, ගාහන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය, රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධම්ම කාය යනාදී වශයෙන් රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධම්ම කාය. මෙන්න මේ විදිහට මේ නාම කාය සහ රූප කාය වශයෙන් මෙන්න මේ ධර්ම කාය වශයෙන් දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ කාය ප්‍රධාන වශයෙන් නැවත බෙදන්න පුළුවන් කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි. එතකොට මෙන්න මෙතන තියෙනවා කාය සහ චිත්ත කියලා දෙකක්. එහෙනම් අර විදියට ගත්තාම නාම කාය රූප කාය වශයෙන් උත් කාය දක්වනවා. ඊළඟට ඒ නාම කියන කොටසට අයිති වෙනවා නැවතත් චිත්ත. එතකොට මෙන්න මේ විදියට ගත්තාම කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා කියන්නේ මේ ශාරීරික සහැල්ලුව කියන අර්ථය විතරක් නෙවෙයි. අන්නර කිව්ව සියලු කායන් පස්සද්ධිය කිව්වේ සහැල්ලුවට ප්‍රසාදයටපත් වෙනවා. දැන් මේ ඔක්කොම අප්‍රසාදයටපත් වෙලා අපහැදීමින් යුක්තව පසුවනේ මොකද අන්ධකාරයකයි පසුවනේ. අවිජ්ජා අන්ධකාරය දුක්ඛ අන්ධකාරය තුල. ඒ නිසා ඒ කායන් ඒ චිත්තයන් සියල්ලක්ම හැමතිස්සෙම මේ අන්ධකාරය තුලයි සැරිසැරුවේ. ඒවැ පැහැපත් භාවයක් අපිට පෙවුන්නේ නැහැ. එතන ලෝකේ ඉන්න අන්ධකාර සත්වයෝ අන්ධකාරයේ අඳුරු සත්වයෝ ඉන්නවා. මිනිසුන්ට පේන මෙන්න මේ ලෝක විශ්ය අපට පේන දේ කොච්චර සීමිතද? මේ ඇහැට පේන්නා වූ ලෝකය කියන්නේ මොනතරම් සීමිත අවකාශයක්ද? මොනතරම් පටු අවකාශයක්ද පින්වතුනි? මේ ඇහැට පේන්නේ නැති අන්‍ය ක්‍රමයක එහෙම නැත්නම් සමාධියෙන් හරි ප්‍රඥාවෙන් හරි දකින්න පුළුවන් යම්කිසි ආකාරයක මේ විශ්වයක් ඇත්නම් මේ විශ්වය මොනතරම් අනවරාග්‍රද? අග්‍රයක් පේන්නේ නැද්ද? අනවරතද? සත්‍ය වැහිලා තියෙන්නේ මෙහි. නිසා මොනතරම් අඳුරු ජීවිත ගත කරන අන්ධකාර යුක්ත කළු සත්වයෝ ඉන්නවද මේ සංසාරේ? ඒව දන්නේ නැහැ ලෝක සත්වයෝ. එහෙම ඉන්නවා කියලාවත් දන්නේ නැහැ. එහෙම ඉන්නවා. අපට නොපෙනෙන විවිධාකාර අවකාශ මාන ඇතුලේ අප්‍රමාණ අඳුරු සත්වයෝ ඉන්නවා මේ විශ්වයේ. ඒ හැම සත්වයක්ම මේ தත්ත්වයටපත් උනේ මේ අවිජ්ජා තෘෂ්ණාව කියන අන්ධකාරෙම ගිලීගෙන හිටපු නිසා. සත්‍ය දකින්න ලැබිච්ච අවස්ථාවේදී සත්‍ය පිළිගත්තේ නැති නිසා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අසවබෝධ කරගන්නට සමත් නොවෙච්ච නිසා සත්‍යයට පිටුපාපු නිසා සත්‍යයට ගරහපු නිසා සත්‍යයට නිඳා කරපු නිසා සත්‍යයට වලකපපු නිසා දැන් ඉන්නව මහ වලකට වෙලා කට්ට කලුවරේ ඉන්නවා අඳුරු ජීවිත ඉරහඳ තාරකාවල ආලෝකයක් නැහැ. ලෝකාන්තරික නරකේ ඉන්නවා ඒ වගේ අසුර සත්වයෝ ලෝකාන්තරික අසුරයෝ මහා අන්ධකාර ජීවිත ගත කරන. එනම් පින්වතුනි එබඳු සංසාරික මේ ප්‍රසාදයෙන් යුක්ත පැහැදීමෙන් යුක්ත පැහැපත් භාවයෙන් යුක්ත කයක් සිතක් අපිට මුණ ගැහුණෙම නැහැ. ඒ ප්‍රසාදේ ඇති වුණේම නැහැ. ඒ සහැල්ලුව ඇති වුණේම නැහැ. කයක් වශයෙන් දරාගෙන හිටියෙත් මහ බරක්, හිතක් වශයෙන් දරාගෙන හිටියෙත් මහ බරක්. ඒ නිසා චිත්ත පස්සද්ධිය කාය පස්සද්ධිය ඇති වුණේම නැහැ. සහැල්ලුවක් ඇති වුණේම නැහැ. එහෙනම් මේ මිනිහා හැම දෙයක්ම හිටියේ මහ බරක් ඔලුවට තියාගෙන. දැන් ඔබට මේ ජීවිතේ මුණ ගැහෙන ඔබේ විවිධාකාර යාළු මිත්‍රයෝ බලන්න පොඩ්ඩක් ඔවුන්ගේ කතාව, ඔවුන්ගේ ගමන බිමන, ඔවුන්ගේ චර්යාව. ඔවුන් හැමතිස්සෙම ඉන්නේ විශාල කළු ගලක් ඔලුවට තියන් ඉන්නවා වගේ හැඟීමකින්. හැම වෙලෙම ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා කියනවා ජීවත් වෙන්නේ. ප්‍රශ්න ගොඩක් ඔලුවේ පිරීලා කියනවා ජීවත් වෙන්නේ. එක මොහොතක් එක තැනක ඉඳගෙනවත් ඉන්න තරම්වත් ඔවුන්ට විවේකයක් නැහැ. මොකද අර ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන. අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ගොඩකින් පිළි ජීවත් වෙන්නේ. මහා බරක් ඔළුවේ දරාගෙන ජීවත් වෙන. ඔවුන්ට කයත් බරයි හිතත් බරයි. ඔවුන්ට සිත කය දෙකම මහා බරක්. ඒ බර උපරිම තලයට එනකොට තමයි බර බිම තබන්න තමයි අර බාල්ටි කෙල්ලෙන් ලණුවක් දාලා. එතකොට බර බහා හිටිනවා බිමට. එහෙම හිතාගෙන එල්ලෙනවා. ඔවුන් දන්නේ ඊටත් වඩා ලොකු බරක් ඊට පස්සේ කරපිට පැටවෙන්නේ කියලා. එහෙම දන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට මේ චිත්ත පස්සද්ධිය සහ කාය පස්සද්ධිය කියන එක කොයිම ආකාරකින්වත් අත්දකින්න හම්බෙන්නේ නැහැ කාමයේ ආස්වාදයේ පස්සේ යනකම් ලුහු මදිනකම්. එහෙනම් මේ කාමයේ ආස්වාදයේ පස්සේ ලුහු මදින පුද්ගලයාගේ චිත්තයයි කයයි දෙකම අපස්සද්ධියෙන් යුක්තයි. කියන්නේ උන්ට මහ බරක් ඒක.
කිසිහි පැහැපත් භාවයක් නැහැ. හඳුරු ස්වභාවයක් තියෙන්නේ. ප්‍රසාදයක් නැහැ. සතුටක් නැහැ. මහා බරක් කරපින්නාගෙන ජීවත් වෙන අඳුරු සිතකින්, නොසතුටු සිතකින්, මහා බරක් දරන සිතකින් යුක්තව ජීවත් වෙන්නේ. බලන්න මේ අසරණ මිනිස්සු දිහා. දැන් අපි මේ ජීවත් වෙන්නේ ශුද්ධ නගරය තුල. මේ ශුද්ධ නගරයේ අවට බොහෝ ගම්මාන තියෙනවා. අපාවට මේ විශාල ගම්මාන ගොඩක් තියෙනවා මේ අනුරාධපුරේ. ඔය ගම්මාන වල පොඩ්ඩක් ඇවිදින්න ලැබුණොත් එහෙම බැලුවාම පේනවා මේ මිනිස්සු මොනතරම් දුක්ඛිත ජීවිතද ගත කරන්නේ. ඔවුන්ගේ ජීවිතේ කොච්චර බරද කියලා එතකොට පේනවා පින්වතුනි. ඔවුන්ගේ ජීවිතේ උන්ට මහා බරක්. උදේ ඉඳලා රැ වෙනකම් කල්පනා කරන්නේ බරෙන් නිදහස් වෙන ක්‍රමයක්. උදේ ඉඳලා රැ වෙනකම් වෙහෙසිලා ඒ ජීවිතේ බර මොහොතක් හරි අංශු මාත්‍රකින් හරි දුරු කරගන්න කියලා උත්සාහ ගන්නවා. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. අදට වඩා හෙට ජීවිතේ බරයි. හෙටට වඩා අනිද්දා ජීවිතේ බරයි. ඒකට හේතුව මොකද්ද? මිනිසෙක් වශයෙන් ඉපදුනා මේ ශුද්ධ නගරයවට මේ පූජා භූමියේ මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අති උත්තරීතර ජීවමාන සාරාක්‍ය ධාතුන් වහන්සේලා ඒ වගේම උන්වහන්සේගේ අසිරිමත් වූ පාරමිතා බලය ශ්‍රී සම්බෝධිය නමින් පිරිහිටින්නා වූ ජයශ්‍රී මහා හාමුදුරන් වහන්සේ මහසෑ රදුන් වහන්සේ සහ ජයශ්‍රී මහා හාමුදුරන් වහන්සේ සෙවණි ඉපදුනාට එයාමා ධර්මයේ කන වැකුන්නේ නැහැ. ඒ ධර්මයට කන් දුන්නේ නැහැ. ඇත්ත දැනගත්තේ නැහැ. ඒ නිසා මේ මිනිසුන්ගේ ජීවිත බරයි ගොඩක් මේ මිනිසුන්ට. ඉතින් ඒ අය දැකලා අපි අනුකම්පාව උපදවලා බණපදය දේශනා කරන්න ගියාට වැඩකුත් නැහැ. මොකද අර ජීවිතේ බරෙන් හෙම්බත් වෙලා ඉන්නේ. තැලිලා පොඩි වෙලා චප්ප වෙලා ඉන්නේ. බර වැඩි කමට. චප්ප වෙච්ච ජීවන බරෙන්. ඒ ජීවන බර තුල තියෙන අවිජ්ජාවයි තෘෂ්ණාවයි කියන මහා ගල් පර්වත දෙක. එහෙනම් ඒ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් චප්ප වෙලා පොඩි වෙච්ච ජීවිත තියෙන වැඩි හරියක්. ඒ මිනිසුන්ට ජීවිතේ අප්‍රමාණ බරක්. ඒ මිනිසුන්ට ජීවත් වෙනවට වඩා සැපයි කියලා හැමතිස්සෙම හිතෙන්නේ මැරෙන එක. ඒ නිසා මේ අනුරාධපුරේ බොහෝ ගොවියෝ වෙලට ගහන්න ගේන වස බෝතලේ බීලා මැරිලා යනවා. ඊට පස්සේ ගෙදර ඉතුරු වෙන අනිත් අයින් ටිකත් පුළුවන් විදියට මැරිලා යනවා. වස බෝතලයක් ගන්න සල්ලි නැත්නම් ලිඳට හරි පයින්නවා. වගා ලිඳට හරි. දරුවත් අරගෙන. එහෙමයි ජීවිත අවසන් වෙලා යන්නේ. මේ ශුද්ධ නගරේ මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය රඳා පවතින නගරේ. ඉතින් බලන්න මොනතරම් අවාසනාවක්ද කියලා. එහෙනම් ඕනෑම මිනිසෙට මේ අමා ධර්මය අවබෝධ කරගන්න බැරි කමක් නෙවෙයි තියෙන්නේ. උවමනාවක් නැති කමනේ. ජීවිතේ වැඩ කරන්නේ නැතු තුට්ටු දෙකේ දේවල් වලට උපරිම කාලයක් විඳංගු කර කර ඒ දේවල් පස්සේම ලුහු බඳිනවා. දරුවන් එළවන ටියුෂන් පස්සේ ඉස්කෝල පස්සේ ධර්මයේ පස්සේ එළවන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අපේ ජීවිත හරි බරයි අපිට හරි අමාරුයි අපිට බෝධි පූජා තියන්න කියලා. බෝධි පූජානේ මඩු වලිගෙන් තල්ල එලවන්න ඕන. බණපදයක් දේශනා කරාම කන් දෙකේ ඇබ ගහගෙන ඉන්නවා. දහම් පොතක් අපි මුද්‍රණය කරලා බෙදා හැරියාම ඒක කොහේ හරි කුණු බක්කියකට දානවා. නැත්තම් ඔය කොහේ හරි තියෙනවා මේ සුඩ හරි කොහේ හරි තියෙනවා ඒක ඇස් දෙකෙන් කියවන්නේ නැහැ. දකින්නවත් නැහැ. මොන විදියෙන් හරි ගොඩ ගන්න කියලා වලෙන් ගොඩ ගන්න කියලා මොනතරම් උපක්‍රම යෙදුවත් ඒවට අහු වෙන්නේ ඒකට එකෙන් කොහොම හරි ගැලවෙන්න උත්සාහයක් දරන්නේ නැහැ. අර වලේ වැටලා ඉන්න කාට අපි දානවා කඹයක් දානවා දන් වැලක් දානවා මොකක් දැම්මත් ඒකයි ඉල්ලන්නේ නැහැ ඒකේ. ඌ වලටම වෙලා ඉන්නවා. ඒ වගේ මේ සමහර මිනිස්සු ඉන්නවා දුකයි ජීවිතේ හැමදාම දුකයි කිය ඉන්නවා. ඉතින් ඒ දුකෙන් ගොඩ ගන්න කියලා අපි බණපදයක් කියනවා. බණට කන් දෙන්නේ නැත්නම් දහම් පොතක් හදලා හරි ගිහිල්ලා දෙනවා. ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ගන්න නැහැ. මිනිස්සු වුණාට සත්තු වගේ ජීවත් වෙන්න. ජීවත් වෙලා අවසානයේ මැරිලා යනවා. එතන තියෙන ජීවන බර විතරයි. අවසානයේ ඔය බර මහ පොළොව බාර ගන්නවා රියන් අඩි 6ක් විතර යටින්. එතකන් ওই බර දරාගෙන ජීවත් වෙනවා. ඉතින් මේ පංචස්කන්ධ බර ඇයි දරාගන්නේ? අවිජ්ජා තෘෂ්ණාව නිසා. අවිජ්ජා තෘෂ්ණාව පහ කරගන්න සමත් වෙන්නේ නැති අය අමා ධර්මයට කන් දෙන්නේ නැති නිසා. එහෙනම් බුද්ධ ශ්‍රාවකයන් තුළ අවබෝධයට පත්වන උතුමන් තුළ දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි ඔන්න ඔය බර නැහැ එයාගේ ජීවිතේ. බර නැහැ දැන්. ඒකත් මං කියුවා ඒකයි මේක
ලෝකෙට කියන්න ඕන එකක් නෙමෙයි ඉතින්. එහෙම කියන්න ගියාම වෙන්නේ අර මමත්ව වර්ධනය වෙන එක. ඒකයි මේක කුසලයේ කියන්නේ. ඒ කියන්නේ හැකියාව මොකද්ද? හැකියාව තමයි මේ මමත්වයෙන් තොරවීම. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අයිතියෙන් තොරවීම. එතන තමයි මමත්වයෙන් තොරවීම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ චිත්තපස්සද්ධිය කායපස්සද්ධිය මගේ පස්සද්ධිය කියලා එහෙම ගන්නවත් එපා. එහෙම ගත්තාමත් එතන අර මම එක්ක ආපහු නිර්මාණය වෙනවා. අඩු වැඩි වශයෙන්. ඒ නිසා පින්වතුනි ධර්මානුකූලව දකින්න පුරුදු වෙන්න හැමතිස්සෙම පටිසමුපාදයට අනුකූලව මේ හේතු මෙසේ නිරුද්ධ වෙනකොට මෙන්න මේ ආකාරයෙන් නිරෝධ ධර්ම දකින්න ලැබෙනවා. මේ අවිජ්ජා තෘෂ්ණාව දුරු වෙනකොට පටිසමුපාදේ නිරුද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? කුසල මූල පටිසමුපාදෙන් ක්‍රියාත්මක වෙන ඒ චිත්තසංතානය තුළ මෙන්න මේ ගති ලක්ෂණ ටික දකින්න හම්බ වෙනවා. මෙන්න මේ ලක්ෂණ ටික දකින්න හම්බ වෙනවා. මෙන්න මේ අවබෝධයේ අංග ටික දකින්න හම්බ වෙන යනාදි වශයෙන් ධර්මානුකූලව මෙනෙහි කරන්න පටන් ගන්න. ධර්මානුකූලව හැමතිස්සෙම නුවණින් මෙනෙහි කරන්න. මම ඉස්සරහට දාගෙන නෙවෙයි. මා ඉස්සරහදයක් මම කියන එක. දැන් ගොඩක් අය එහෙම කතා කරන්න ගියාම ඉවරයක් නැහැ. මමමයි පනින්නේ හැමතිස්සෙම. මමමයි පනින්නේ ඉස්සරහට. ධර්මයේ යටපත් කරමින් මම පනිනවා ඉස්සරහට හැමතිස්සෙම මැක්කා වගේ. ඉතින් ඔන්න ඕක තමයි නැති කරගන්නවා. තහනම් මාත්‍රිකාව ධර්මයේ තහනම් වචනය මම. පුළුවන් නම් කතාව පොතල පෙන්න. ධර්මයේ ගැන විතරයි සාකච්ඡා කරන්න ඕන. මම කියන ස්වභාවය ගැන කතා කරන්න තහනම්. පුළුවන් නම් කතා කරලා පෙන්නන්න. මම කියන ස්වභාවය ගැන කියන්නේ මේ ධර්මය පැහැදිලි කරන්න මේ මම කියන වචනේ සඳහන් කිරීම ගැන නෙවෙයි මේ කියන්නේ. මේ මම පයින්නවනේ හිටි ගම. දැන් මේ ධර්මාවබෝධයෙන් ධර්මයෙන් ගැන මොනවා හරි සාකච්ඡා කරමින් උපමාවක් ගැන හරි ස්වාමීන් වහන්සේ මේ මටත් තියෙන හොම අත්දැකීමක්. ඔන්නෝම පයින්නව මම ඉස්සරහට. නැත්නම් මටත් ඔහොම වුණා. පයින්නව මම ඉස්සරහට. මමත් ඔහොම බලාපොරොත්තු වෙනවා. මම පයින්නව ඉස්සරහට. එහෙම නැතුව පටිච්ච සමුප්පාදයට අනුකූලව ධර්මානුකූලව නුවණින් දකින්න ධර්මයේ සාකච්ඡා කරන්න ඔබ සමත් වුණොත් ඉක්මනින්ම ওই ප්‍රශ්නේ නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉක්මනින්ම ඔය කෙලෙසයන්ගෙන් අත මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඇරෙන්නට මේ බොජ්ජංගත් මගේ කියලා ගත්තොත් ඔබ එතනත් ආභව අනුබෝධයටපත් වෙනවා. මේ බොජ්ජංග මගේ හරි ඔබේ හරි නෙවෙයි. මේ බොජ්ජංගය anu මේ චිත්ත සංතානික පවතින අවිජ්ජාව දුරු වෙනකොට තණ්හාව දුරු වෙනකොට අන්නේ බුද්ධ ශ්‍රාවකයා වශයෙන් අපි හඳුන්වන தත්ත්වය තුල වැඩෙන අංග ලක්ෂණ 7ක්. පිටුද දැන් බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් අපි හැඳින්නුවත් ඇත්තටම සත්‍ය පුද්ගලයෙක් ආත්මයක් වශයෙන් අපිට පණවන්න කෙනෙක් එතන නැහෙනි. එහෙනම් අපි මේ බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ කුමකටද? ප්‍රඥාවට. අපි එනම් මේ සත්‍ය කියලා කියන්නේ කුමකටද? මේ රාග දේශ මොහ කෙලස් කොටට. එච්චරයි. එහෙනම් රාග දේශ මොහයන්ගෙන් යුක්ත ක්‍රියාකාරීත්වය තමයි සත්‍යය. ඒ රාග දේශ මොහල මූලය තමයි අවිජ්ජා තණ්හා. මේ සත්‍ය නිර්මාණය කරන්නේ අවිජ්ජාවෙන් තණ්හාවෙන්. සත්‍ය අපිට විද්‍යමාන වෙන්නේ රාග දේශ මොහ වශයෙන්. එහෙනම් අපි එදාට සත්‍ය කියන ඒ ස්වභාවය. ඊට පස්සේ චිත්තසංතානයේ අවිජ්ජා තෘෂ්ණාව දුරු වෙනකොට අර රාගයේ දේශයේ මොහේ නිරුද්ධ වෙනවා. රාගයේ දේශයේ මොහේ නිරුද්ධ වුණාම චිත්තසංතානයේ කායය දෙකම ප්‍රඥාවෙන් පරිහරණය කරන්න පටන් ගන්නවා. අන්න ඒ ස්වභාවයට අපි කියන බුද්ධ ශ්‍රාවක කියලා. ආර්ය ශ්‍රාවක කියලා. එහෙම නැතුව ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ සත්‍ය පුද්ගලික ආත්මයක් නෙවෙයි. එහෙම ගත්තොත් අන්න ඒකයි වරද්දගත තැන. එතකොට තමයි අර සතුට මගේ කරගන්න යන්නේ. මම බුද්ධ ශ්‍රාවකෙක් කියලා. අපි සම්මුතික වශයෙන් විවාහාරික වශයෙන් එහෙම හඳුන්වනවා. නමුත් ඔබ ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න ඕන. ඒ එසේ මම කියලා මගේ කියලා එහිවත් ගන්න හරියක් නැති බව. සාරයක් නෑ. ඉතින් එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට කායපස්සද්ධියයි චිත්තපස්සද්ධියයි දකින්න පුළුවන්කම ලැබෙනවා. ක්‍රමානුකූලව දැන් මේ බොජ්ජංග එකෙන්කට ප්‍රත්‍යල වෙන්න බව මීට ඉස්සෙල්ලා පැහැදිලි කරා. ඒ නිසා දැන් ආයි කියන්න ඕනේ නැහැ ගැන. එහෙනම් අන්න චිත්තපස්සද්ධිය කායපස්සද්ධිය දකින්න ලැබෙනවා අවබෝධයට පත්වන්නා බුද්ධ ශ්‍රාවකයෙක් තුල. ඒ කිව්වේ ප්‍රඥාවෙන් හැසිරෙන සිතක. හිත විතරක් නෙවෙයි සිතයි ගතයි දෙකම එකතු වෙලා විද්‍යමානී බුද්ධ ශ්‍රාවකයන් ස්වභාවයේ තත්ත්වය තුල
ඔන්න ඔය අවබෝධය අංගයක් ප්‍රකට වෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගය. එහෙනම් ඒ අයගේ ජීවිත සැහැල්ලු. සම්මුතික වශයෙන් අපි ව්‍යවහාරික වශයෙන් සම්මුතික වශයෙන් විවහාර කරද්දී අපට පුද්ගලයෙක් වශයෙන් ආමන්ත්‍රණය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අන්නේ බුද්ධ ශ්‍රාවකයන් තුළ අපිට දකින්න ලැබෙනවා මෙන්න මේ සැහැල්ලුව. ඒක අර ප්‍රකාශ කර කර ඉන්න ඉතින් අර අවිජ්ජාව නිසා තමයි. ඉතින් අවිජ්ජා තණ්හාව දුරු වෙනකොට ඒ තියෙන අඩුපාඩුකම් හරියනවා. ඒවා ක්‍රමානුකූලව ඉතින් එක සැරේ මේව දුරු වෙන්නේ නැහැ කාගේවත්. ඉතින් ඒවා දුරු වෙන්න ඕන නිසා තමයි කවදා හරි දවසක මේ දේවල් නැවත නැවත මේ පෙන්වා දෙන්නේ. මොකද මේ පෙන්වා දීම ඇතුලේ ඒ ලැබෙන අවබෝධයෙන් තමයි මේ දේවල් දුරු වී යන්නේ. එහෙම නැතුව ඒ தත්ත්වෙම අපි දිගටම හිටියොත් එහෙම මම බුද්ධ ශ්‍රාවකෙක් මම මෙහෙම මට බොජ්ජංග තියෙනවා යනාදි වශයෙන් එහෙම ගත්තොත් එහෙම ඉතින් අන්තිමට ඒ යම් කිසි තැනකට ගිහිලා නතර වෙයි. එතනින් එහා පැත්තට සියුම් මොහේ නසා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට පස්සද්ධි බොජ්ජංගේ දකින්න ඕන අවබෝධයේ අංගයක් එකක්. ඊළඟ එක සමාධි බොජ්ජංගේ. සමාධි බොජ්ජංගෙන් මොකද්ද ප්‍රකට කරන්නේ? ඉතින් ඒව මම ගොඩක් දීර්ඝ වශයෙන් කියන්නේ කෙටියෙන් කිව්වොත් ඉතින් අපි දන්නවා කවුරුත් සමාධිය කියලා කියන්නේ මේ චිත්ත සමාධිය. එහෙම නැත්නම් මේ චිත්ත සංතානෙ මේ පංච නීවරණ දුරු වෙච්ච සමත ස්වභාවය. දැන් හිතක් කැළඹෙන්නේ එහෙම තිස්සෙම. මේ නීවරණයන්ගෙන් එකක් හරි මතු වුණොත් ඒ හිත කැළඹෙනවා. චලනය වෙනවා. චලතෝති. එහෙනම් හිත චලනය වෙන ස්වභාවය නතර වෙනවා. අචලතෝති. අචලිතෝ නිවන. පූර්ණ වශයෙන්ම චලනය අවසන් වුණාම අචලිතෝ නිවනටපත් වෙනවා. පරිනිර්වාණයටපත් වෙනවා. අසංකත ධාතුව තුල චලනයක් නැහැ. එහෙනම් එහි පවතින්නේ අචලිත ස්වභාවය. චලනයක් නැහැ. චලනය වෙන්න කිසිවක් එහි නැහැ. චලනය වෙන්නේ සෑම විටම නාම රූප ධර්මෙහි පැවතියොත්. නාම රූපං උපරුජ්ජති. එහෙනම් චලනය වෙන්න එහි යමක් නැහැ. කම්පා වෙන්න එහි යමක් නැහැ. එහෙනම් මෙන්න මේ ධර්මයේ දකින්න ඕන නුවණින්. කොහොමද? දැන් බණහමින් ওই විදිහට යනකොට චිත්තසංතානයේ පවතින මේ රාගයේ දේශයේ මොහේ තමයි මේ චලන ධර්ම. ඒවෙන් තමයි මේ චලනය ඇති කරන්නේ. එහෙනම් අපට පුළුවන් කමක් නැහැ සියලු කෙලෙස් නැසුවත් මේ අත්භවය අවසන් කරන්න. මේ අත්භවය අවසන් කරන්න බෑ. භවය නිරුද්ධ කරන්න පුළුවන්. ඉදප්පච්චයතා වශයෙන් එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය වශයෙන් සකස් වන්නා වූ මතු අනාගත භව අවසන් කරන්න පුනර්භවය අවසන් කරන්න පුළුවන්. මේ අත්භවය අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පිඟුතුනි රහතන් වහන්සේ කෙනෙක්ට පුළුවන්කම ලැබෙනවා චිත්තසංතානයේ පවතින සියලු රාග දේශ මොහ අවසන් කරලා පුනර්භවය සම්බන්ධ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. එහෙනම් ඒ මට්ටමින් උන්වහන්සේ රාගයේ දේශයේ මොහේ අවසන් වෙච්ච නිසා අචලිත ස්වභාවයටපත් වෙනවා අරිහතුන් වහන්සේ. හැබැයි ඒකේ තේරුම ඒ උන්වහන්සේ රාග දේශ මොහ අවසන් වීම නිසා අචලිත ස්වභාවයටපත් වුණා කියන එකේ තේරුම 100%ක්ම මේ සංකත දුක්ඛයෙන් මේ කම්පිත චලිත ස්වභාවයෙන් නිදහස් වුණා කියන එක නෙවෙයි. මොකද රහත් වුණත් පරිනිර්වාණයත් ඒ විපාක පංච උපාදානස්කන්ධය පවතිනවා. එහෙමනම් එහි විපාක වශයෙන් යම් කිසි ආකාරයක චලනයක් ඇති වෙන තැනක් පවතින්න පුළුවන්. ඒ චලනීය දුක. එහෙනම් ඒ චලනීය අරිහතුන් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන් චෛතසික වශයෙන් ඇති වෙන්න හේතු නැහැ. මොකද චෛතසික වශයෙන් හේතු නැත්තේ චෛතසික වශයෙන් චලනය ඇති වෙන්න නම් රාගයේ දේශයේ මොහේ පවතින්න ඕන. එහෙනම් රාග දේශ මොහ අවසන් නිසා චෛතසික වශයෙන් චලනයක් නැති වුණාට කායික වශයෙන් චලනයක් තියෙනවා. දුක්ඛ සහගත කාය විඥානය හටගන්නේ ඒකයි. එහෙනම් කායික වශයෙන් පීඩාවක් කම්පාවක් අරිහතුන් වහන්සේටත් තියෙනවා. ඒක නෑ කිව්වොත් සම්පූර්ණ වැරදි. චෛතසික වශයෙන් තමයි නැත්තේ. චෛතසික වශයෙන් කියවේ අර අபிසංකරෝති කියන ස්වභාවය නෑ. ඒ කියන්නේ දැන් මේ හට ගන්නා වූ ඒ කම්පාව නිසා හිත කම්පා වෙන්නේ. දැන් කයේ කම්පාව පවතිනවා. කය ලෙඩ වෙනවා, කය විවිධාකාර පීඩාවන් ඇති වෙනවා, ආබාධ ඇති වෙනවා. ඉව නතර වෙන්නේ රහත් උනා. මොකද ඒ දුක්ඛ සහගත කාය විඥානේ හටගන්න නිසා. එහෙනම් උන්වහන්සේටත් යම්කිසි ආකාරයකින් සංකත දුකක් උරුමයි අන්නේ මට්ටමේ. එහෙනම් චලනයක් පවතිනවා එතන. ඇයි? මොකද ඒකට හේතුව.
ඒකට හේතුව තමයි රහත් ඵලයේදී දුරු වුණේ රාගයේ දේශේ මෝහයේ මිසක් රහත් ඵලයේදී සියලු චෛතසික චිත්ත රූප සියලු රූප චෛතසික චිත්ත දුරු වුණේ නැහැ. රාග දේශ මොහ චෛතසික අවසන් වුණා. හැබැයි සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා තාම. එහෙනම් ඒහා සම්බන්ධ අටවිසි රූපයක් තියෙනවා තව. අටවිසි රූපයක් තියෙනවා. ඊළඟට අටවිසි රූපෙන් භාව රූප එහෙම නිරෝධ වෙනවා. මොකද අටවිසි රූපය තුල භාව රූපය කියලා ස්ත්‍රී සහ පුරුෂ කියන ගති ලක්ෂණ පෙන්වන්නා රූප යම් යම් රූප කොටස නිරුද්ධ වෙනවා. මම ඉස්සරහට ඒවා පැහැදිලි කරන්නම්. පරමාර්ථ ධර්ම විග්‍රහ කරද්දී ගැඹුරට අපි දකින්න ඕනේ ඒවා. එහෙනම් ඒ අටවිසි රූප වලින් යම් කිසි රූප කොටසක් ඉතුරු වෙනවා. චෛතසික වලින් යම් කිසි චෛතසික කොටසක් ඉතුරු වෙනවා. චිත්ත වලින් යම් කිසි චිත්ත කොටසක් ඉතුරු වෙනවා. එහෙනම් ඒ ඉතුරු වෙච්ච මට්ටමේ දුකක් අනිතරක් තියෙනවා. මොකද රූපය කියලා කියන්නේම අනිච්ච ධර්මයක්. එහෙනම් චෛතසික කියන්නේ අනිච්ච ධර්ම. චිත්ත කියන්නේ අනිච්ච ධර්ම. එහෙනම් අරියත් භාවයටපත් උනත් ඒ මට්ටමේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ඒ ධර්ම කොටසක් පවතිනවා. මොකද ඒ තමයි විපාක වශයෙන් පවතින පංච උපාදානස්කන්ධයට අයිති රූප චෛතසික චිත්ත. ඒ ටිකත් අනිච්චයි දුක්ඛයි අනාත්තයි. ඒ ටික තමයි අර විපාක සංකත දුක්ඛය අවසාන වශයෙන් මුහුණ දෙන රහතන් වහන්සේ. එහෙනම් පින්වතුනි අන්න ඒ නිසා අරිහතුන් වහන්සේලා පංච උපාදානස්කන්ධය අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා නුවණින් මෙනෙහි කරන්නේ කුමක් නිසාද? අර ඵලචිත්තය ආවර්ජනය කරගන්න. මොකද අරිහත් ඵලෙන් එහා පැත්තට තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කුණු ගොඩක්ම තමයි. අරියත් ඵලෙන් එහා පැත්තට තියෙන්නේ සැප ගොඩක් කියලා හිතුවොත් වැරදි. එතනින් එහා පැත්තට තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කුණු ගොඩක්ම තමයි ඉතින්. සංසාරේ. කවදා හරි දවසක සියලු දුකෙන් සදාහරම නිදහස් වෙන්න ලැබෙන්නේ අන්නර පරිනිර්වාණයෙන් පසුයි. මොකද පරිනිර්වාණයත් එක්කම සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන සදාහරම නිරුද්ධ වෙනවා. අන්න එතනයි සදාතනික සැපත. අන්න එයයි සංකතය. අන්න එයයි අසංකතය සමයි. අන්‍යය අසංකතය තුලයි සදාතනික සැපත පවතී. කුමක් හේින්දයත් ඒ කිසිදු චලනයක් නොමැති හේයි. චලනය වෙන්න කිසිදු රූප ධර්මයක් හෝ නාම ධර්මයක් කොහි නොපවතින හේයි. විඥානස්ස නිරෝධේන විඥානේ සදාහරම නිරුද්ධ බැවින් නාම රූපං උපරුජ්ජති සියලු නාම රූප සදාහටම නිරුද්ධ බැවින් අන්න එහෙනම් ඒ අසංකතය තුල පවතිනවා සදාතනික සැපත සදාතනික නිවීම සහනිය. එහෙනම් බලන්න ඒ සහනියට ඒ සැපතට ඒ ශාන්තියට ඒ සුවයට උරුමකරුවෙක් ඉන්නවද? උරුමකරුවෙක් නෑ. එහෙනම් උරුමකරුවෙක් නැති සදාතනික සැපයක් පවතිනවා විශ්වයේ. ඒ තමයි නිර්වාණ ශාන්තිය. නිබ්බාණං පරමං සුඛං කිව්වේ ඒකයි. එහෙනම් පින්වතුනි මෙන්න මේ ආකාරයෙන් දැන් අපි දකින්න ඕනේ. එහෙමනම් සමාධිය කියලා කියන්නේ මොකද්ද? එහෙමනම් මෙන්න මේ රාගයේ දේශේ මොහේ දුරු වුණාම ඒ පිරිසිදු හිතක් පවතිනවා. මෙන්න මේ පිරිසිදු හිත තුල අර සංකත දුක්ඛේ නැහැ කියන එක නෙවෙයි තේරුම. රහත් උනත් පූර්ණ වෙච්ච ආර්ය සමාධිය තුල ඒ සංකත දුක්ඛේ පවතින. ඒ පවත්වාගෙන යෑමත් දුක. මොකද මේ සියලු රූප, මේ සියලු චෛතසික, මේ සියලු චිත්ත පවත්වාගෙන යෑම දුකක්. භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවක වික්ෂුන් වහන්සේලාට දැනුම් දෙනවා. උන්වහන්සේ දැන් දේශනා කරන්න ඕන ධර්මයේ දේශනා කළ අවසන්. දැන් උන්වහන්සේගේ ගමනේ අවසානයේ බව. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ ගැන ඒ යම්කිසි ආකාරයකින් ඒ මට්ටම් වලින් කෙලස් තිවිච්ච භික්ෂුන් වහන්සේලා ඒ මට්ටම් වලින් සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙලා භාගතුන් වහන්සේට ලෝකේ තවත් බොහෝ මිනිසයන්ට ධර්මයේ දේශනා කරමින් වැඩවසන්න පුළුවන් නේද කියලා සිහිපත් කරනවා. එතකොට භාගතුන් වහන්සේ උත්තරයක් දෙනවා මොකද්ද? මහාන මේ ශාරීරිය හරියට දිරලගේ කරත්තයක් වගේ දැන්. භාගතුන් වහන්සේට මේ ශාරීරිය පවත්වාගෙන යෑම වෙහසක් කියලා. වෙහසක් කියලා. අනේ සංකත දුක්ඛය. වෙහසක්. වෙහසයි කියලා කිව්වහම චෛතසික වශයෙන් දුකයි කියන එක නෙවෙයි. හිතේ ඇති දුකක් ගැන නෙවෙයි කිව්වේ. කායික වශයෙන් ඇතිවන්නා වූ වෙහසක් තියෙනවා. ඒ වගේම අත්භවයේ පවත්වාගෙන යෑමේ වෙහසක් තියෙනවා. ඒ ප්‍රඥාවට පේන එය දුකක් බව. ඒ නිසා තමයි එහෙම නොවුනා නම් එහෙම කල්පනා කරන්න. එහෙම නොවුනා නම් irdipaada වඩපු උත්තමයෝ
අරියතුන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අරියතුන් වහන්සේලා සදාතනික වශයෙන් මේ විශ්වය ඇදීදී එනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ චේදී කියන සූත්‍ර විග්‍රහ කරනවා. ආනන්ද හාමුදුරන්ට පෙන්වා දෙනවා ආනන්ද මේ සෙව් ඉඳුපා එහෙම නැත්නම් මේ සතර ඉර්ධිපාද වැඩූ බැවින් භාගතුන් වහන්සේට ඕනනම් කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා. කල්පයක් වහම අපිට වර්ෂ ගණන් තීරණය කරන්න බෑනේ. එතකොට එහෙනම් ඒ වගේම අරිහතුන් වහන්සේලාටත් පුළුවන් සෙව් ඉඳුපා වඩපු උත්තමයන්ට. ඇයි එහෙනම් උන්වහන්සේලා වැඩින්නේ නැත්තේ එහෙම? ඇයි අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අවුරුදු 120ක් ආයුෂ තියෙද්දි අවුරුදු 80න් පරිනිර්වාණයටපත් වුණේ? හිතලා බලන්න ඔබ. ඒ මහා කරුණාවෙන් උන්වහන්සේ උපරිම කාලයක් ධර්මයේ දේශනා කරමින් වැඩ හිටියා ලෝකේ. තවදුරටත් ඒ කය පවත්වාගෙන යන්න බෑ. අබල දුබල වෙලා ඒ කය පවත්වාගෙන යන්න වෙහෙසක්. දැන් ඔබ හිතන්න එපා සම්මා සම්බුදු පියාණන් වහන්සේට වෙහෙස දැනුන්නේ නැහැ කියලා. එහෙම හිතුවොත් එහෙම නිකන් අපි අර රහත් භාවය කියන්නේ මේ නිර්වින්දනයටපත් වෙනවා වගේ ස්වභාවයක් කියලා හිතන් ඉන්නේ. නිකන් මුකුත්ම නැති මහ පුදුමාකාර අద్భుත සත්‍යය බවටපත් වුණා කියලා හිතන් ඉන්නේ රහතන් වහන්සේ කියන්නේ. කිසිම වෙහෙසක් නැති, කිසිම පීඩා, ඒ කියන්නේ කායික වශයෙන් පීඩාවක් නැති, උණුසුම සීතල දැනෙන්නේ නැති, බඩගින්න පිපාසය දැනෙන්නේ නැති, මැසි මදුරුවන්ගේ පීඩා දැනෙන්නේ නැති පුදුමාකාර ස්වභාවයකටපත් වෙච්ච අබ්බූත ජීවියෙක් කියලා හිතා ගන්නවා රහතන් වහන්සේ. ඒ අපේ ඔළුවේ තියෙන චිත්‍ර. පින්වතුනි, ඔබම නුවණින් කල්පනා කරලා බලන්න ඔබ ගැනම හිතන්න. රාගයේ දේශයේ මෝහය දුර වෙලා ගියා මිසක් මේ අත්භවයේ වෙහෙස දුර වෙලා ගියා. රාගයේ දේශයේ මෝහය දුර වෙලා ගිය නිසා චෛතසික වශයෙන් හට ගන්නා වෙහෙස නැහැ. කායික වශයෙන් මේ අත්භවයේ පවත්වාගෙන යෑමේ වෙහෙස ඒක දුර වුණා. ඒක දුර වෙන්නේ නැහැ. එහෙනම් සියලු දුකින් කවදාද අවසන්? සියලු දුකින් කවදාද නිදහස් වෙන්නේ? සියලු දුකින් නිදහස් වෙන්නේ පරිනිර්වාණයෙන්. සියලු දුක් අවසන් වෙන්නේ එදාට. කාගේ දුක් අවසන් වුණාද කියලා හොයන්න අවශ්‍ය නැහැ. කාගේද දුක් අවසන් වෙන්නේ කියලා අපි අහනවා නම් එතන තියෙන සක්කාය දිට්ඨියමයි. ධර්මයේ නොදැක්කා වූ පුද්ගලයෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාගේ දුකද අවසන් වෙන්නේ කියලා. පටිසමුප්පාදය දැක්කේ නැති වුනහම එහෙම තමයි හිතාගෙන ඉන්නේ. දුක කාගේ හරි කියලා හිතන් ඉන්නේ. කාට හරි පනවනවා දුක. දුක්ඛස්කන්ධය කිව්ව මිසක් සත්‍ය පුද්ගලයක ආත්මයක් කියලා භාගතුන් වහන්සේ සඳහන් කරේ නෑනේ. දුක්ඛස්කන්ධය කෙලවර වෙන්නේ. අවිජ්ජා ප්‍රත්‍යයෙන් හටගත්තා තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වැඩුණා වූ දුක්ඛස්කන්ධය කෙලවර වෙනවා. එහෙනම් පිටුත් දැන් පැහැදිලි කරන්න උත්සාහ කරත් එතකොට මේ සමාධිය තුල මේ රාගයේ දේශයේ මෝහය දුරු වුණා කියලා කියන්නේ සියලු දුක් දුරු වුණා කියන එක නෙවෙයි. දැන් ඔබටම බලන්න මේ වෙලාවේ ඔබ බණ අහගෙන ඉන්නවා. ඔබ බොහොම සතුටින් හොඳින් කැමැත්තෙන් බණ අහගෙන ඉන්නවා. දැන් මේ වෙලාව ඔබේ හිතේ රාගයේ දේශයේ මෝහය දුරු වෙලා යම් චිත්ත සමාධියක් ඇති වෙලා තියෙනවා. හැබැයි චිත්ත සමාධිය ඇති වුණා කියලා මේ වෙලාවේ මේ අත්භවයට සම්බන්ධ සියලු ආද වේදනා දුක් වේදනාවන්ගෙන් ඔබ නිදහස්ද බලන්න. එහෙම නිදහස් නැහැ. ඒ නිසා අර භාගතුන් වහන්සේ මේ දැහැන් වැඩිම ඉහාත්ම සුඛ විහරණය පිණිස හේතු වෙනවා කියලා සල්ලේක සූත්‍රයේ සඳහන් කළේ. සල්ලේක සූත්‍රය. උන්වහන්සේ දේශනා කරනවා මේ දැහැන් උදෙක්ම මේ දැහැන් ඉහාත්ම සුඛ විහරණය පිණිසයි. එහෙම නැතුව මේ දැහැන් රාග දේශ මොහ දුරු කිරීම පිණිස නොවේ. සල්ලේක සූත්‍රය අරන් බලන්න පටන් ගන්නකොටම තියෙනවා. උන්වහන්සේ මේ දැහැන් වඩන්න කියලා කිව්වේ. දැන් උන්වහන්සේ මේ ලෝකෝත්තර දැහැන වඩන්න කියන අර්ථයයි. කෙනෙක් අර්පණා දැහැනට සමවැදීම කියන අර්ථය දෙකක් එතන තියෙන්නේ. ඔක තේරුම් ගත්තේ නැත්නම් මහා පටලවිල්ලක් ඇති වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර දැහැන වඩන්න කියලා කිව්වේ සප්තබොජ්ජංග වඩන්න කියන එක. රාග දේශ මොහ දුරු කරගන්න කියන එක. රාගයේ දේශේ මොහ දුරු කර ගැනීම. ධායිතෝ කිව්වේ කෙලෙස් දව හැරීම. ධායිතෝ කිව්වේ කෙලෙස් දව හැරීමෙන් අර්ථයෙන් ලෝකෝත්තර දැහැන කියන සප්තබොජ්ජංග වලට. දැන් මේක ගැන තමයි විස්තර කරමින් ඉන්නේ මේ. එහෙනම් ලෝකෝත්තර දැහැන කියන්නේ සප්තබොජ්ජංග ලෝකෝත්තර දැහැන් කිව්වේ සප්තබොජ්ජංග වලට. එතකොට කෙනෙක් මොන ක්‍රමෙන් හරි සමත ක්‍රමෙන් හරි විදර්ශනා ක්‍රමෙන් හරි සප්තබොජ්ජංග වඩනවා නම් එහෙනම් අන්‍යයා තුල ලෝකෝත්තර දැහැන වැඩෙනවා. අඩු වැඩි වශයෙන්. එතකොට එහෙනම් පින්වතුනි ලෝකෝත්තර දැහැන වඩව් කියලා කිව්වේ මේ රාගයේ දේශයේ මොහය දුරු කරව කියන අදහසින්. ඊට අමතරව මේ දැන් දැහැනකට සමවදින්න පුළුවන් අවශ්‍ය නම් අර්පණා දැහැනට.
අර්පණාවට සමවදින්න පුළුවන් ඕනනම් කියන්නේ සවිතක්ක සවිචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත නිශ්චල චිත්ත සමාධියට. දැන් උපචාර සමාධියක් දැහැනම තමයි. හැබැයි එතනින් උඩට ගියාට පස්සේ අර නිශ්චල චිත්ත ස්වභාවය හට ගන්නවා. මෙන්න මේ නිශ්චල චිත්ත ස්වභාවය තුල ඒ කියන්නේ අර්පණාව කිව්වේ ඒකයි. ප්‍රබල චිත්ත සමාධිය අර්පණා කිව්වේ. නොසෙල්වි පවතිනව නොසෙල්වනවා කිව්වේ 100% නොසෙල්වෙනවා කියන එක නෙවෙයි. සමාපatti තරම් ප්‍රබල නැහැ ධානය. යම් කිසි ආකාරයකින් ඒක බිඳෙන්න පුළුවන්. නමුත් උපචාර සමාධියට වඩා නොසෙල්ලෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඒ දැහැනට සමවැදිලා යම් කිසි ආර්ය පුද්ගලයෙක්ට ඉන්න පුළුවන්. අන්නේ දැහැන් වලට සමවැදුනහම මොකද වෙන්නේ? අර පුද්ගලයාගේ කායික වශයෙන් ඇතිවන්නා වූ දාහයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ප්‍රධාන වශයෙන් කායික දාහයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන. ඊට අමතරව චෛතසික දාහයන්ගෙනුත් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා ප්‍රථම ධානයේ සිට ඉහළට යනකොට. එතකොට එහෙනම් යමෙක්ගේ දැහැන් ඒ ආකාරයෙන් පරිහරණය කරන්නත් පුළුවන්. මොකද ඒ කායික චෛතසික සුවේ විදින අදහස. එහෙම වුණොත් ඒ දැහැන කෙලස් කපා හරින දැහැනක් නෙවෙයි. එහෙම වුණොත් ඒක හුදෙක්ම ඉහාත්ම සුඛ විහරණයේ පිණිස පවතිනා වූ දැහැනක්. සල්ලේක සූත්‍රය ආරම්භ බලන්න. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරේ දැහැන් ගත වෙවි දැහැන් ගත වෙවි ඉන්න එකක් නෙවෙයි. දැහැන අවශ්‍ය නම් පරිහරණය කරන්න පුළුවන්. ප්‍රථම ධානයටපත් වෙලා විදර්ශනා වඩන්න පුළුවන් සමත පූර්වාංගම විදර්ශනා. භාගතුන් වහන්සේ ලෝකෝත්තර ධානය යනුවෙන් අර්ථකථනය කරන්නේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමේ සප්තබොජ්ජංග වර්ධනය, සප්තබොජ්ජංග වැඩිම. එහෙනම් සප්තබොජ්ජංග වැඩිමයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන ලෝකෝත්තර ධානය. ලෝකෝත්තර ධානය වැඩිම කියලා කිව්වේ. එහෙනම් සප්තබොජ්ජංග වැඩුවාම සතර ධානයම පූර්ණ වෙනවා. ඒ කිව්වේ සතර ධානය වලට අයිති චිත්ත ස්වභාවයන් පූර්ණ වෙනවා. සප්තබොජ්ජංග වැඩුවාම. එහෙනම් දැන් මේ සප්තබොජ්ජංග ගැන අවබෝධය ඇති වුණාම ඔබට ඔබගේ ජීවිතයේ ඕනෑම ඉරියව්වක ඉඳගෙන ඕනෑම ආකාරයකට ඕනෑම දිනයක ඕනෑම වෙලාවක මේ සප්තබොජ්ජංග වඩන්න පුළුවන්. ඒ බොජ්ජංග වඩන්න ඕන කාල නිර්ණයයන් ගැන හරියටම දැනගෙන. දැන් මම අද ඒ දහම් ව්‍යාකරණයත් කෙටියෙන් නමුත් දක්වලා අද දවසේදී මේ සප්තබොජ්ජංග ධර්ම පිළිබඳ ඒ දේශනාව අවසන් කරනවා. එතකොට ඒ අවසානයේදී ඔබට පැහැදිලි කරලා දෙන්න නැවත සිහිපත් කරන්න. මොකද මේ ඉස්සෙල්ලත් ඒ ධර්මය අපි සාකච්ඡා කළා. අද දවසේදී නැවත මේ සමාලෝචනයක් සහිතව සිහිපත් කරනවා මෙතෙක් අපි අහපු ධර්මයේ. එතකොට පින්වතුනි එහෙනම් මේ සමාධිය කියලා කියන්නේ එහෙනම් පංච නීවරණ දුර වෙච්ච චිත්ත ස්වභාවය. එතකොට මේ පංච නීවරණ දුර වෙච්ච චිත්ත ස්වභාවය කියලා කියන්නේ සියලු සංකතයන්ගෙන් නිදහස්, සියලු සංකත දුක්ඛයන්ගෙන් නිදහස් වෙච්ච චිත්ත ස්වභාවයක් නෙවෙයි. සංකත දුක්ඛේ උරුමයි. නමුත් රාගයේ දේශේ මොහය පහ වෙලා ගියපු සමත ස්වභාවයේ හිතේ. ඕක තේරුම් ගන්න බැරි වුණොත් එහෙම සමාධිය කියලා හිතන් ඉන්නේ හැමතිස්සෙම ඇස් දෙක වහගෙන ඉන්න එකට. සමාධිය වඩනවා කිය කරන්නේ හැමතිස්සෙම ඇස් දෙක වහගෙන කොහේ හරි වාඩි වෙලා මොකක් හරි කිය ඉන්න එක. ඕකට සමාධිය කියන්නේ. එතකොට එහෙනම් ආර්ය පුද්ගලයෙක්ට පාර යනකොට සමාධිය නැද්ද දැන්? ගෙදර දොරේ වැඩපල කරද්දී සමාධිය නැද්ද? භික්ෂුවකට පන්සලේ අනිකුත් වැඩ කරද්දී සමාධිය නැද්ද? එහෙනම් සමාධිය කියන එක මේ ඇහැට දකින්න පුළුවන් එකක්ද? කෙනෙක්ගේ හිතේ රාගයේ දේශේ මොහේ පවතිනවද නැද්ද කියලා කොහොමද පිටින් බලලා තීරණය කරන්නේ? එහෙම තීරණය කරන්න බෑ. එහෙම තීරණය කරන්න ගියොත් ඔබ ලොකු වරදක් කරගන්නවා. දැන් කෙනෙක් කතා කරන විදිහ බලලා, ඇවිදින විදිහ බලලා, කන බොන විදිහ බලලා මොනවා හරි එහෙම මේ පරිබාහිර ලක්ෂණ ටිකක් පරික්ෂා කරගෙන ඉක්මනට මේ පුද්ගලයාගේ සමාධිය මෙහෙම එකක් කියලා තීරණය කරන්න ඔබ ගියොත් ඒ පුද්ගලයාට සමාධියක් පවතිනවද නැද්ද කියලා ඔබ මහා විනාශයක් කරගෙන තමයි නතර වෙන්නේ. මොකද එහෙම සමාධිය මේ ඇහෙන් දකින්න පුළුවන් එකක් නෙවෙයි. කෙනෙකුගේ චිත්තසංතානි රාගයේ දේශයේ මොහේ පවතිනවද නැද්ද කියලා දකින්න නම් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් තුනත්, ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් තුනත් ඒක දකින්න නම් චේතෝපරිය ඥාන තියෙන්න ඕන. පරිචිත්ත විඥාන ඥාන. අභිඥා තියෙන්න ඕන. නැති කෙනෙක්ට කොහොමදවත් දකින්න බෑ. අනුමාන වශයෙන් දකින්න පුළුවන්. ඒ අභිඥාව ලැබෙන කෙනෙක්ටත් යම් කිසි ආකාරයකින් අර සියුම් ඥාන පහළ වෙලා එහෙමත් දකින්න පුළුවන් ඒ චේතෝපරිය ඥානෙ. හැබැයි ඒ ඇරෙන්නට පූර්ණ වශයෙන් නිගමනයක් දෙන්න බෑ පින්වතුනි. ඒ නිසා මේ ආර්ය සමාධිය කියන එක සාමාන්‍ය ජනයට අඳුර ගන්න පුළුවන් එකක් නෙවෙයි.
ඒක ආනන්තරික සමාධියයි. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නන් සුචින් සමාධිමානන්තරිකඤ්ඤ මාහු සමාධිනා තේන සමෝන විජ්ජති. මේ සමාධිය හා සමාන සමාධියක් නෑ වෙන. ආර්ය සමාධිය හා සමාන. මොකද ඒක වහා විශිෂ්ට සමාධියක්. අර ලෝකයේ තියෙන සමාධිය ඇවිල්ලා කොහේ හරි ගිහිල්ලා ඒ මොහොතේදී ලබන සමාධියක් විතරයි. ලෞකික සමාධිය ලබන්න කොහෙට හරි යන්න ඕන. භාවනා වැඩමුළුවකට යන්න ඕන. භාවනා වැඩසටහනකට යන්න ඕන. කොහේ හරි ගිහිල්ලා ඇස් දෙක වහගෙන ඉන්න ඕන. කර්මස්ථානයක් කරන් සජ්ජායනා කරන්න ඕන. එතකොට තමයි ලෞකික සමාධිය වැඩෙන්නේ. ආර්ය සමාධිය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ආර්ය සමාධිය කියලා කියන්නේ නිරන්තරයෙන් පවතින චිත්ත සමතය, චිත්තේ සමතය. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ. යමෙක්ගේ විදර්ශනා යමෙක්ගේ ධර්මාබෝධයෙන් යුක්ත විදර්ශනා ඥාන යුක්තව කල් ගෙවනවා නම් ඒ පුද්ගලයාගේ පංච නීවරණ පහවිච්ච චිත්ත ස්වභාවය තමයි හැමතිස්සෙම දකින්න හම්බ වෙන්නේ. ඒ චිත්ත සමාධිය ශාන්තයි ප්‍රණීතයි. ඒම සුවයි. ඒම මහා සහනයක්. දැන් මේ රාග දේශයේ මොහේ උපන්නාම ඒ සිතේ මහා අසහනයක් පවතින්නේ. මහා පීඩාවක් පවතින්නේ. මහා ව්‍යසනයක් පවතින්නේ. මහා නොරිසුන් ස්වභාවයක් පවතින්නේ. මහා දාහයක් පවතින්නේ. එහෙනම් ඒ චිත්ත සමාධිය එහෙනම් ඒ චිත්තේ රාගයේ දේශයේ මොහේ දුරු වුණාම තදංග විස්කාමන සමුච්ඡේද මට්ටමට හරි පූර්ණ වශයෙන් පටිපස්සද්ද නිස්සන්න වශයෙන් 100%ක්ම සියලුම කෙලෙස් නැසිලා ගියාම අරියත් ඵල සමාධිය. එහෙනම් ඊට මෙහා මට්ටමේ ඉන්න අයටත් අඩු වශයෙන් ඒ ශාන්ත ප්‍රණීත භාවය අත්දකින්න ලැබෙනවා. එහෙනම් එහෙම ලැබෙන්නේ කොහොමද? අන්නර නීවරණ පහවිච්ච චිත්ත ස්වභාවය මත. එහෙනම් ආර්ය සමාධිය කියලා කියන්නේ මේ පිටින් බලලා දකින්න පුළුවන් එකක් නෙමෙයි. මෙයා සමාධිය වඩන කෙනෙක්, මෙයා සමාධිය වඩන්නේ නැති කෙනෙක් එහෙම කියන්නත් බෑ. යම්කිසි ආකාරයකින් දිගින් දිගට ඇසුරු කරනකොට එයාගේ සීලය සහ ප්‍රඥාව පිළිබඳ දිගින් දිගට ඇසුරු කරද්දී සීලය ගැනත් දිගින් දිගට සාකච්ඡා කරද්දී ප්‍රඥාව ගැනත් යම්කිසි අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය ඇසුරින් පරීක්ෂා කරලා බැලුවොත් මිසක් නැත්නම් කෙනෙක්ගේ ආර්ය සමාධිය මෙයා ආර්ය සමාධියක් ඇති පුද්ගලෙක් නැති පුද්ගලෙක් එහෙම කියන්න බෑ. එහෙම කියන්න කවුරු හරි ඉක්මන් වෙනවා නම් ඒ අඥානී. මොකද චේතෝපරිය ඥාන නැතුව එහෙම කොහොමද දකින්නේ? එහෙනම් අරිහතුන් වහන්සේ කෙනෙක්ට නම් පුළුවන්. ඉතින් අරිහතුන් වහන්සේ කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. එහෙම නැති කෙනෙක් නම් එහෙම කියන්න යන්නේ. ඉතින් ඒකාන්තයෙන් අඥානී. මොකද නොදන්නා දෙයක් කියන්න යනවා. එතකොට මහා විනාශයක් කරගන්නවා. එතකොට අහන් ඉන්න අයත් බලන් ඉන්න අයත් අමාරු වැටෙනවා. ඉතින් එහෙනම් අවබෝධය වැඩෙන බුද්ධ ශ්‍රාවකයෙක් තුල මෙන්න මේ අවබෝධයේ අංගයක් වශයෙන් මෙන්න මේ ලක්ෂණයත් අඩු වැඩි වශයෙන් ප්‍රකට වෙන්න පුළුවන්. ඒ තමයි චිත්ත සමාධිය, ආර්ය සමාධිය. දැන් ඒ ආර්ය සමාධිය ඔබටම අත්දකින්න පුළුවන් මේ බණ අහද්දි හොඳට. ඔබ තුල ආර්ය සමාධිය වැඩිලාද තියෙන කියලා දැන් ඔබට හොඳට අත්දකින්න පුළුවන්. මේ ධර්ම දේශනාවල දිගින් දිගට කන් දෙකගෙන ඉන්න පුළුවන් නම්. කියන්නේ භාගතුන මේ ධර්ම දේශනාවට කියන්නේ මේ ලෞතුරු වන ධර්ම දේශනාව කියන අදහසින් නෙවෙයි. විදිහට පටු විදිහට ගන්න එපා. කියවෙනවා ඉතින් එහෙම. බුදු පියාණන් වහන්සේගේ ධර්මයට දිගින් දිගට කන් දීගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. කුමන හෝ භික්ෂුන් වහන්සේ නමක්, යතිවරයන්න් වහන්සේ නමක් මේ ලෝකේ ධර්මයේ දේශනා කරනවා. එක උත්තමයෙක් නෙමෙයි. උත්තමයන් බොහෝ ප්‍රමාණයක්. එතකොට ඒ උත්තමය දේශනා කරන ධර්මයේ නිර්මලමා ධර්මය නා. නිර්මලමා ධර්මයේ ඉන්නුනේ. භික්ෂුවගේ නාම ගම වතගොත තෝඹු වැඩන්නේ අපට. දේශනා කරන ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ වෙන්න ඕන. අමා ධර්මයේ වෙන්න ඕන. ඒ අමා ධර්මේ නම් දේශනා කරන්නේ. එහෙනම් ඒ කාන්ත වශයෙන්ම ඒ ධර්මයට කන් දීගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අන්නර චිත්ත සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඔබට එහෙනම් අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. කුමන භික්ෂුව කවුද කියලා වැඩක් නැහැ නේ මං කියවනේ. භික්ෂුව කවුද කියන එක අදාළ නැහැ. යම් කල්යාණ මිත්‍රයෙක් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් උපාසිකාවක් යන ආදි වශයෙන් මේ ධර්මයේ දේශනා කරනකොට ඔබට ඒ ධර්මය අමා ධර්මය කියලා මුලින්ම තීරණය කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. මොකද ඔබට චතුරාර්ය සත්‍යයට, පටිසමුප්පාදයට, ඊළඟට ත්‍රිලක්ෂණයට, ඊළඟට විනයට ඕන ක්‍රමයකට ඕන පරයායකට බහා බලන්න පුළුවන් මේ ධර්මය. පටන් ගන්නකොටම කියන්න පුළුවන් මේ ධර්මය මේ ධර්මයේද මේ අධර්මයේද කියලා. මොකද හේතුඵල න්‍යාය ධර්මයේ පිහිටාද මේ ධර්මයේ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ හේතුඵල න්‍යාය පිහිටාගෙන මේ ධර්මය ප්‍රකාශයට පත් කරන්නේ, දේශනා කරන්න කියලා දැනගන්න පුළුවන්. මුලදිම ඒ ධර්මයේ මනවින් කන් දීලා අහගෙන ඉඳලා ਵਿਚාරය කරන්න ගත්තොත්
චින්තාමය ඥානෙ. එතකොට පුළුවන් අපිට මේ ධර්මය කන්දිය යුතු ධර්මයක්ද නැත්නම් කන් නොදිය යුතු ධර්මයක්ද කියලා තේරුම් ගන්න. ඒ අනුසාරයෙන් අපි කොහොම හරි තේරුම් ගත්තා කියමුකෝ. පටිසමුපාදයට චතුරාර්ය සත්‍යයට බහා බැලුවා. පටිසමුපාදයට බහා බැලුවා. ත්‍රිලක්ෂණයට බහා බැලුවා. රාග දේශ මොහ විනයට බහා බැලුවා. එතකොට පේන්න ගත්තා මේ ධර්මයේ තමයි. මේ අමා ධර්මයේ තමයි. හේතුම් පටිච්චසමුප්පාදං හේතු භංගා නිරුද්ධති. හේතුවක් නිසා සකස් වන්නා වූ ලෝකය හේතු නිරෝධයෙන් නිරුද්ධ කළ හැකි යන න්‍යාය ධර්මයේ මත පිහිටාගෙනයි මේ ධර්මයේ දේශනා වෙන්නේ කියලා දකින්න පුළුවන්. එහෙනම් අන්නේ ධර්මයේ ඇහෙන්න ගත්තට පස්සේ අන්නර චිත්ත සමාධිය පිහිටනවා. ආර්ය සමාධිය කොච්චර දුරකට වැඩිලාද කියලා බලා ගන්න පුළුවන් ඔබට අන්නේ අනුසාරයෙන්. එහෙනම් අන්න එදාට පින්වතුනි ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ සමාධිය කොයිතරම් බලවත් එකක්ද කියලා පරීක්ෂා කරන්න. දැන් අපේ මේ ආර්ය ශ්‍රාවක පින්වතුන් බොහෝ විට දක්වන කාරණාවක් තමයි දීර්ඝ වේලාවක් තිස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න හැකියාවක් ඒ අයට ලැබිලා තියෙන බව. දීර්ඝ වේලාවක් තිස්සේ සමාජයට භික්ෂුව මේ ධර්මාසනෙ නැගිටලා ගියත් ඒ ශ්‍රාවකයෝ ඉන්නව එහෙම මිදගෙන. ඒතරම් ඔවුන්ගේ චිත්ත සමාධිය ප්‍රබලයි. එතකොට පින්වතුනි එහෙනම් මෙන්න මේ චිත්ත සමාධිය ආකාරයෙන් ප්‍රකට වෙන අවබෝධයට පත්වන්නා වූ පුද්ගලයන් තුල. එහෙනම් ඔබ අවබෝධයට පත් වෙමින් ඉන්න. අවබෝධය පූර්ණ වෙමින් ඉන්න කෙනෙක්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ. තමන්ටම දැනගන්න පුළුවන් ওই ක්‍රමයට. ඒ ආර්ය සමාධිය කොයිතරම් බලවත්ද? කොයිතරම් කාලයක් එක පවත්වාගෙන යන්න පුළුවන්ද? ඉතින් ඒ ආර්ය සමාධිය තුල ඉඳගෙන තමයි පඨමේව සමාධි පච්චේක ඥානං විදර්ශනා උපදින්නේ. විදර්ශනා ඥාන හටගන්නේ. ඉතින් ඒක මේ බණ අහගෙන ඉන්නකොට විතරක් නෙවෙයි. බණ අහලා අවසන් වුණාට පස්සේ ඒ සමාධිය පවතිනවද නැද්ද? ඉතින් එහෙම වුණොත් එහෙම බණ අහගෙන ඉන්නකොට විතරක් නම් ඒ සමාධිය පවතින්නේ. ඉතින් එහෙනම් ධර්මය අහලා ඉවර වෙච්ච ගමන් විසමාධිය. එතන ඒ කියන්නේ රාග දේශ මොහ. එහෙනම් මේ බණ අහගෙන ඉන්නකොට විතරක් නෙවෙයි බණ අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? උපචාර සමාධිය තීව්‍ර මට්ටමකට එන්නේ. තවත් සමහර පින්වතුන් සඳහන් කරනවා ඒ තීව්‍රභාවය ඉක්මවලා ගිහිලිවලා අර්පණාවටත් යනවා. ඒකෙවි දැන් මේ භික්ෂුව යම් කිසි ධර්මයක් දේශනා කරමින් ඉන්නකොට ඒ සාම ව්‍යාකරණයක් ගැන හිතන්න පටන් ගන්නවා එයා දිගට දිගට. ඊට පස්සේ දන්නේම නැතුව දේශනාවෙන් පිට ගිහිල්ලා, ඒ කියන්නේ දේශනාවෙන් පිටපයින්නවා. මොකද අර්පණාවට හිත ඔසවනකොට මනෝද්වාරයට විතරක් හිත පිහිටනවා. එතකොට චක්කු සෝත ගාන જીවහා කාය කියන ద్వාර භව නිරුද්ධයි. එදාට මනෝද්වාරය පිහිටනවා. ඉතින් මනෝද්වාරය විතරක් හිත පිහිටියා මොකද වෙන්නේ? මනෝද්වාරය පිහිටාගෙන මන ධම්ම දෙක ක්‍රියාත්මක වෙනකොට සෝතද්වාරය නිරුද්ධ නිසා බණ අහන තැන වාඩිලා හිටියත් ධර්මය ඇහෙන්නේ නැහැ. අර්පණා ධානය මතුවෙන්න පටන් ගන්නවා. එහෙම අත්දැකීම් තියෙන්න පුළුවන් එක්කෙනාට. සමහර බොරුටත් කියන්න පුළුවන්. සමහර ඇත්තටමත් කියන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නත් පුළුවන්. මොකද අර්පණාවේ මතුවෙන්න පුළුවන් නැත්තේ නෑ. එහෙනම් පිංගුතුනි එතකොට මේ බණ අහගෙන ඉන්නකොට මේ සමාධිය තීව්‍ර වෙනවා. හැබැයි බණ අහන්න නැති වෙලාවටත් ඒ සමාධිය තියෙන්න ඕන. ඒක ආනන්තරික සමාධිය කිය. අන්තරයක් නැතුව පවතින සමාධිය. දැන් ලෞකික සමාධිය වල අන්තරයක් තියෙනවා. ඒක තියෙන්නේ පන්සලේ ඉන්නකොට විතරයි. භාවනා වැඩමුළු ඉන්නකම් විතරයි. දවස් 4 හරි 5 හරි 10 හරි 7 හරි එහෙම භාවනා වැඩමුළු ඉන්නකම් ඒ ලෞකික සමාධිය තියෙනවා. භාවනා වැඩමුළුවට යනකම් භාවනා වැඩසටහනට සහභාගී වෙනකම් ඒ පන්සලේ ඉන්නකම් ඒ සමාධිය තියෙනවා. ඒ වැඩසටහන අවසන් වෙච්ච ගමන් සමාධිය ඉවරයි. ඊට පස්සේ දැන් එහෙම භාවනාවක් වැඩුණා නම් දැන් ඇත්තටම එහෙම සමාධියක් වඩනවා ආර්ය සමාධිය නම් ඒ වැඩින්නේ. එහෙනම් මේ පුද්ගලයා දිගින් දිගටම නිර්වාණ මාර්ගෙම රැඳෙන්න ඉපැයි. එහෙම වෙන්නේ නැහැ. එක කාලයක භාවනා කරනවා දකින්න හම්බ වෙනවා. තව කාලෙක ගිහලා කසිප්පුනවා පේනවා. තව කාලෙක තවත් දුරාචාරය විසමාචාරයන්ගෙන් කියදෙනවා. එහෙම ඉදලා කියනවා මම භාවනා වැඩමුළුවටත් යනවා කියලා. එහෙම අය අපිට මුණ ගැහිලා තියෙනවා. භාවනා වැඩමුළුවටත් යනවා. තියෙන තරම් දුරාචාර විසමාචාරය ඔක්කොමත් කරනවා. මොකක්ද අර භාවනා වැඩමුළුවෙන් ලැබිච්ච හරිය ඵලය. එහෙනම් ඔව් ඒ කියන කතාව එක ඇත්තක් තියෙනවා. මොකද ඒ භාවනා වැඩමුළුවේ ඉන්නකන් සමාධිය තියෙන්නේ නැති. හරි ඉතින් ඒක ඇත්ත. මොකද වෙනම තැනකට ගිහිල්ලා මොන හරි කර්මස්ථානයක් සිහි කර එහෙම ඉන්නකම් ලෞකික සමාධිය වැඩෙනවා. තාපසයන්ටත් වැඩි. හැබැයි ඒ ක්‍රියාවලිය අතහැරපු ගමන් ඒ සමාධිය ඉවරයි. අවසන් වෙනවා. හැබැයි ආර්ය සමාධිය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ආර්ය සමාධිය කියන්නේ හැමතිස්සෙම කර්මස්ථාන මුමුණු ගන්න එකක් නෙවෙයි.
ආර්ය සමාධිය කියලා කියන්නේ හැමතිස්සෙම ප්‍රඥාවෙන් මතු කරන සමාධිය. ප්‍රඥාවෙන් හිත පිරිසුදු කරන. සුද්ධ සිංහලෙන් ගත්තා. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මොකද්ද බලන්න? සමාධියක් ගැනද අවබෝධය ගැනද? ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ මහාන මාගේ ශාසනය සමාධිය අග්‍ර කරපු ශාසනයක් නෙවෙයි. මාගේ ශාසනය ප්‍රඥාව අග්‍ර කරපු ශාසනය. දැන් ඔබ බලන්න පින්වත් ඔබ බලන්න මේ සප්ත බොජ්ජංග කියන්නේ මොනවද කියන්නේ? අවබෝධයංග. බොජ්ජංග බෝධාය සංවත්තති බොජ්ජංගං. අයං උච්චති බොජ්ජංගං. අවබෝධය පිණිස පවතින නිසා මේවට බොජ්ජංග කියනවා. දැන් මේ ඉතිසලා බොජ්ජංග ගැන ඇති වෙන්න පැහැදිලි කරලා ඇතිනේ මුල. බොජ්ජංග ගැන කොච්චර නිර්වචන ඔබ ඇහුවද? බලන්න මේ හැම එකක් අස්සෙම මේ හැම නිර්වචනයක් ඇතුළෙම තියෙන මොකද්ද? අවබෝධය පිළිබඳ කතාවක් නේ. එහෙනම් අවබෝධයනේ පූර්ණ වෙන්නේ. එහෙනම් අවබෝධය පූර්ණ වෙන්නේ සමාධිය නෙවෙයි ප්‍රඥාවෙන්. යම් දවසක සියලු කෙලෙස් නැසෙන්නේ සමාධිය නෙවෙයි ප්‍රඥාවෙන්. අවසානෙ. මොකද අවිජ්ජාව නසන්න බෑ සමාධියට. අවිජ්ජාව නසන්න ඕන ප්‍රඥාවෙන්. අවසානෙ ඉතුරු වෙන අරිහත් මාර්ග අනුගාමිකයෙක් වශයෙන් අවසානයේ මුහුණ දෙන මාන අනුසය, භවරාග අනුසය, අවිජ්ජා අනුසය. මෙන්න මෙතනින් විශේෂයෙන් අවිජ්ජා අනුසය නසන්න නම් පුළුවන් ඉනි ප්‍රඥාවෙන් විතරමයි. අනිකුත් අනුසයනුත් එහෙම තමයි ප්‍රඥාවෙන්මයි නසන්න ප්‍රධාන වශයෙන් ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාව මුල් කරගෙන තමයි එහෙනම් සියලු කෙලෙස් ඇසෙන්නේ. මොකද පූර්ණ වෙන්නේ යතහභූත ඥාන දර්ශනීය මිසක් පූර්ණ වෙන සමාධියක් නෙවෙයි. සමාධිය පූර්ණ වීම යනු යථාභූත ඥාන දර්ශනයේ පූර්ණ වීමේ ඵලයක් මිසක් කෙනෙක් අරිහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ සමාධිය පූර්ණ කර ගැනීමක් නෙවෙයි. කෙනෙක් අරිහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ ඥානය පූර්ණ කර ගැනීම. ඥානය පූර්ණ වීමේ ගමනේ අතුරු ඵලයක් තමයි සමාධිය පූර්ණ වීම. එහෙනම් අවබෝධය වර්ධනය වීමේ ඵලයක් තමයි සමාධිය පූර්ණ වීම. එහෙම නැතුව සමාධිය පූර්ණ වෙච්ච නිසා අවබෝධය ලැබෙනව නෙවෙයි. දැන් හිතන් ඉන්නේ එහෙමනම් ඒ අගමුල මාරු කරගෙන. සමාධිය පූර්ණ වීම නිසා ප්‍රඥා පූර්ණ වෙනව නෙවෙයි. ප්‍රඥා පූර්ණ වීම නිසා සමාධිය පූර්ණ වෙනවා. අන්න එහෙමයි මාර්ගයේ දත යුත්තේ. එතකොට බින්ගතුනි එහෙනම් සමාධිය පිළිබඳව ওই විදිහට අපි දැනගන්න ඕනේ. එහෙනම් සමාධිය මේ ආර්ය සමාධිය කියලා කියන්නේ නිරන්තරයෙන් පවතිනා. එහෙනම් ඒ අවස්ථාවල යම් යම් හේතු සාධක නිසා ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ අවිජ්ජා තෘෂ්ණා බලවත් වෙන අවස්ථාවල මේ සමාධිය මදකට දුර්වල වෙන්න පුළුවන්. ඒකේ තේරුම සමාධිය සම්පූර්ණයෙන් බිඳ වැටුණා කියන එක නෙවෙයි. සමාධිය යම් කාලයක යම් මට්ටමකට දුර්වල වුණා කියන එක. සමාධිය දුර්වල වුණා කියන්නේ සමාධිය බිඳ වැටුණා කියන එක නෙවෙයි. දැන් මිනිසෙක් ලෙඩ වෙනවා. ලෙඩ වුණා කියන්නේ මැරුණා කියන එක නෙවෙයි. දැන් ලෙඩ වුණා කියන්නේ දුර්වල වුණා කියන එක. බෙහෙත් බෙවුවාම ආපහු හිටපු තත්ත්වයට එනවා. හැබැයි මිනිහේ මලා කියන්නේ බෙහෙත් වලින් හොද කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. ඒ වගේ දැන් මේ ලෞකික සමාධි මැරෙනවා. ලෝකෝත්තර සමාධිය දුර්වල වෙනවා. ලෞකික සමාධිය හැම්පිරියම් මැරිලා. ඒ කියන්නේ ලෞකික සමාධිය ඔය කැලෑවල ගිහිල්ලා ධානය වඩපු තාපසයෝ පස්සේ කාලෙක අතිශය කෙලස් බර පුද්ගලයා බවට පත් වෙලා ගෘහ ජීවිතවල දරු මල්ලොත් පෝෂණය කරමින් ජීවත් වෙනවා. එහෙම කතා පුවත් කීයක් තියෙනවද මේ ධර්මයේ? එහෙනම් ලෞකික සමාධිය මැරිලාම යනවා. ලෝකෝත්තර සමාධිය මැරෙන්නේ නැහැ, දුර්වල වෙනවා. ඒක නැවත බෙහෙත් වලින් පෝෂණය කරලා වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ලෞකික සමාධිය සම්පූර්ණයෙන්ම ඛණ්ඩනය වෙනවා. ලෝකෝත්තර සමාධිය එහෙම ඛණ්ඩනය වෙන්නේ නැහැ. ඒක දුර්වල වෙන්න පුළුවන්. ඉතින් අවිජ්ජා තෘෂ්ණා තියෙනකම් සමාධිය දුර්වල වෙනවා. ඒක ස්වභාවයක්. නීවරණ නැගුණා කියන්නේ ඉතින් සමාධිය දුර්වලයි කියන එක. නීවරණ නැගුණාම මොකද වෙන්නේ? සමාධිය දුර්වල වෙලා යනවා. චේතසෝපක්ඛිලසෝ කිව්වේ ඒකයි. බලන්න. නීවරණ නැගුණාම මොකද වෙන්නේ කියලා වැඩ දෙකක් වෙනවා. භාගතුන් හසේ පෙන්නන්නේ මේ. පංචමේ භික්කවේ ආවරණ නීවරණ. පස් ආකාරයකට පවතින මේ සත්‍ය ආවරණය කරන නිවන වසා දමන ධර්ම. සත්‍ය ආවරණය කරන ආවරණ ධර්ම. නිවන වසා දමන නීවරණ ධර්ම. නියම නැති කරනවා. එතකොට මෙන්න මේ ධර්ම වලින් කාරණා දෙකක් සිද්ධ වෙනවා. මොකක්ද? චේතසෝපක්ඛිලේස. ආවරණ නීවරණ චේතසෝපක්ඛිලේස. අන්න හිතේ උපක්ඛිලේස හට ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? සමාධිය බිඳිලා යනවා.
ඊළඟට පඤ්ඤාය දුබ්බලීකරණ. ප්‍රඥාව මොට වෙනවා. විදර්ශනාව දුර්වල වෙනවා. එහෙනම් නීවරණ මතුනහම මොකද වෙන්නේ? නීවරණ මතුනහම සමාධිය දුර්වල වෙනවා. ප්‍රඥාවත් දුර්වල වෙනවා. දෙකම දුර්වල වෙනවා. දුර්වල වුණා කිව්වා මිසක් දුබ්බලීකරණා කියලා තියෙන්නේ. දුබ්බලීකරණයි කිව්ව දුර්වල වුණා කියන්නේ. දුර්වල වුණා කියලා කියන්නේ නැති වුණා කියන එක නෙවෙයි. මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ ඒකයි. ඕනම දෙයක් දුර්වල වෙන්න පුළුවන්. හැබැයි යමක් වෙනසිලා ගියා මරණයටපත් වුණා කියන්නේ එකක්. යමක් දුර්වල වුණා කියන්නේ තව එකක්. එහෙනම් පින්වතුනි ආර්ය සමාධිය දුර්වල වෙනවා මිසක් ආර්ය සමාධිය අහිමි වෙලා යන්නේ නැහැ කවදාවත්. ඒකයි මේ ඥාර්යානික අපචේගාමි සමාධිය තියෙන ලක්ෂණي. ඒකයි ආනන්තරිකයි කිව්වේ. දැන් ලෞකික සමාධි හැම එකක්ම නිකම් බොහොම සුළු කාලයයි තියෙනවා බින්දිලා යනවා. ඒ විදිහට ඒ භාවනා වැඩමුළුවට යන්න බැරුණොත් ආයි සමාධියක් නැහැ පුද්ගලයා තුල. ආයි තියෙන විසමාධිය ඊයින් පස්සේ. ඊට පස්සේ ඉතින් මිනි මරා ගන්නත් පුළුවන් ඊයින් පස්සේ ඕන. අර භාවනා පන්ති යන කාලේ තමයි පොඩි සමාධියක් තිබුණේ. ඒ කාලේ හිතන් හිටියා ඒක තමයි නිවන කියලා. මොකද ඒ මට්ටමේ නිවීමක් ආවත් දැන් කිසිම දවසක චතුරාර්ය සත්‍ය ධර්මය අස අවබෝධ නොකරපු කෙනාටත් පුළුවන් ඒ සමාධිය නම් වඩවන්න. රාගයේ දේශේ මොහේ දුරු කරගන්න ඒ මොහොතට තදංග විස්කම්මන වශයෙන් යම්කිසි කර්මස්ථානයක් දීලා උපදෙස් දෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ පරිසම්පාදයේ පිළිබඳ ත්‍රිලක්ෂණයේ පිළිබඳ උද්‍යව්‍ය ඥාන පිළිබඳ අංශු මාත්‍රයක අවබෝධයක් නැදත් ඒ පුද්ගලයාටත් පුළුවන් ඒ මොහොතේදී අර සමත කර්මස්ථාන පාවිච්චි කරමින් කසින ක්‍රම වලට රාගයේ දේශේ මොහය යටපත් කරගන්න. එහෙම යටපත් කරගත්තාම මේ පුද්ගලයා ඉතින් ඕන්නම් අර වංචනික පුද්ගලයෙක් නම් ඒ කටයුත්ත මෙහෙවන්නේ. එතකොට පුළුවන් අර පුද්ගලයාව මෝඩයට අන්දන්න, ගුණාට අන්දන්න, රවට්ටන්න. මොකද? ඔය තමයි නිවන කියලා. එදාට ඒ අසරණ මිනිස්සු මූලා වෙනව නිවන කියලා. ඒ තදංග විස්කම්මන චිත්ත සමාධියට. ඒ తాවකාලික සමතේට. එහෙමත් වෙන්න පුළුවන්. එහෙම වෙලක් තියෙන ලෝකෙ මේට පෙරත් අදත් වෙන්න පුළුවන්, හෙටත් වෙන්න පුළුවන්. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ එහෙම සමාධියක් නෙවෙයි. උන්වහන්සේ පෙන්වන්නේ මේ දත කාල ආයාසයෙන් මතු කර ගන්න ඕන සමාධියක් ගැන නෙවෙයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ අවබෝධයෙන් වැඩෙන සමාධියක් ගැන. අවබෝධය වැඩෙනවත් එක්කම සමාධිය වැඩෙනවා. එහෙම නැතුව සමාධිය නිසා අවබෝධය වැඩෙනවා නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම වුණොත් එහෙම අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනේ උඩින් ගිහිලි ඉවර වෙලා මේ ශාසනය සමාධිය අග්‍ර කරගත් ශාසනයක් බවට පත් කරනවා. මේ පඤ්ඤාවන්ත සයන්දම්මෝ කියලා උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කරන මේ ප්‍රඥාවන්තයන්ට මේ ධර්මයේ මිසක් සමාධිවන්තයන්ට නෙවෙයි. ප්‍රඥාව නිසා සමාධිය ඇති වෙනවා. දැන් බලන්න ඔබ මේ වෙලාවේ සමාධියෙන් යුක්තව කල් ගෙවනවා. දැන් මේ සමාධිය කුමක් නිසාද හටගත්තේ? මේ ධර්ම දේශනාවට කන් දීගෙන ඉන්න නිසා. එහෙනම් මේ සමාධිය ප්‍රඥාව මුල් කරගෙන හටගත් සමාධියක් නෙවෙයි. එහෙනම් බණ අහගෙන ඉන්නකොට අරිහත් ඵලයටපත් උනේ කොහොමද? බණ අහගෙන ඉන්නකොට අරිහත් ඵලයටපත් වෙනවා. හොඳම උදාහරණේ අපගේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ. තව කවුරු ගැන දක්වන්නද? සාරිපුත්ත උත්තමයන්න් වහන්සේ. දීඝනක සූත්‍රය අසා අවබෝධ කරගෙන උන්වහන්සේ අරිහත් ඵලයටපත් වෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේට පවන් සලමින් සිටින ඉරියව්වේදීම සම්මා සම්බුදු පියාණන් වහන්සේට පවන් සලනවා. ඒ ඉරියව්වේ මිදගෙන උන්වහන්සේ දීඝනක බ්‍රාහ්මණයට දේශනා කරපු දීඝනක සූත්‍රය අහගෙන ඉන්නකොට අරිහත් ඵලයටපත් වෙනවා. එහෙනම් ධර්ම දේශනාවට කන් දීගෙන ඉඳිද්දිනේ අරිහත් ඵලයටපත් උනේ. එහෙනම් ඒ කියන්නේ ප්‍රඥාව මුල් වෙලානේ ධර්ම දේශනාවට කන් දෙන්නේ. ඒ ප්‍රඥාවෙන් තමයි සමාධිය හටගන්නේ. එහෙනම් ඒතර සමාධියත් වැඩුණා තමයි. හැබැයි සමාධිය වැඩුණේ ප්‍රඥාව මුල් කරගෙන. ප්‍රඥාව නැති තැනක වැඩෙන සමාධිය අනාර්ය සමාධිය. ප්‍රඥාව මුල් කරගෙන වැඩෙන සමාධිය ආර්ය සමාධිය. ඒකයි වෙනස. එහෙනම් ආර්ය සමාධිය අත්දකින්න පුළුවන් ඉන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඊට අනුකූලව කටයුතු කරන කෙනෙක්ට විතරයි. වෙන කිසි කෙනෙක්ට ඒ ආර්ය සමාධිය දකින්න බෑ. අනිත් සියලුම දෙනා දකින්න අනාර්ය සමාධිය. ඒ සමාධිය ඇවිල්ලා ඕන කෙනෙක්ට චතුරාර්ය සත්‍ය පිළිබඳ අංශු මාත්‍රයක අවබෝධයක් නැති මිනිහටත් ඒ සමාධිය වඩන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙච්ච නැති කාලවලත් අනාර්ය සමාධිය වැඩුවා තාපසයෝ. එනිසා පින්වතුනි මේ ආර්ය සමාධිය අත්දකින්න පුළුවන් ඉන්නේ අවබෝධයෙන් යුක්ත පුද්ගලයෙක් තුලින් විතරයි. එහෙනම් අන්න අවබෝධයට පත්වන්නා උතුම් වූ ආර්ය
සංඝ රත්නය තුල උතුම් වූ ආර්ය පුද්ගලයෙක් තුල උතුම් වූ ආර්ය ශ්‍රාවකයෙක් තුල සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් තුල දකින්න ලැබෙනවා මෙන්න මේ ආර්ය සමාධිය. එහෙනම් ඒ ආර්ය සමාධිය කියලා කියන අන් කිසිවක් නොවේ අවබෝධයෙන් රාගය දේශේ මොහේ පහ කරගෙන සිත පිරිසිදුව පවත්වාගෙන යෑමේ හැකියාව. සචිත්ත පරියෝදාපන. අන්න එතන තියෙනවා ආර්ය සමාධිය. එහෙනම් ඒ අනුසාරයෙන් ආර්ය සමාධිය පිළිබඳවත් ඔබ දකින්න ඕනේ. ඊළඟට